නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදාති සරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්ය ගැන ඔබට අද අසන්න ලැබෙනවා. අද ඉතාමත් ලස්සන කාරණාවක් අහන්න ලැබෙන්නේ හොල්මන් ගැන. කැලෑවල, සොහොන්වල, දේවාලවල හොල්මන් ගැන කතාවක්. හැබැයි බුද්ධ දේශනාවක්. බුදුරජාණන් වහන්සේ වනයේ ඉන්නකොට හොල්මන් මේ බෝධිසත්ව කාලේ හොල්මන් දැකලා තියෙනවද කොහොමද කියන විස්තරයක්. ඉතින් මේ දේශනාවට අද දායකත්වයේ දරන්නේ පින්වත් නිසංසලා දයාරත්න මහත්මිය, අයේසා මාපටුන මහත්මිය, උදානී තක්ෂීලා මහත්මිය, විජිත දිසානායක මහත්මයා, වසන්ත දිසානායක මහත්මයා, තෙන්නකෝන් මහත්මයා, සංජීවනී යාපා මහත්මිය, චිරන්ත ගුණරත්න මහත්මයා සහ හිතමිත්‍ර ආදීන් එකතු වෙලා කුසාන් මදුසංක මහත්මයා, නදීර සෙනවිරත්න මහත්මයා, සුනිත් අනුරුද්ධ මහත්මයා, නුවන්ත සේනාරත්න මහත්මයා, තිසර වැලිමැන්න මහත්මයා විසින් දෙමව්පියන්ට සිත ප්‍රාර්ථනා කරමින් මේ කලන මිතුරු පින්වතුන් එකතු වෙලා අද ධර්ම දානය සිද්ධ කරන්නේ. සීල දාන අතර ධර්ම දානය අග්‍රයි. මේ ධර්මය අහලා යම්කිසි කෙනෙකුට ශාස්ත්‍රුන් වහන්සේ ගැන පැහැදීමක් ඇති වුණොත් ඒ පැහැදීම ඔවුන්ව සුවපත් කරනවා. දහස් සංඛ්‍යාත පිරිසක් සුවපත් කරවන්න බණපදයක් අහන්න සලස්වන එක සුළු පිනක් නෙවෙයි. ඒ ඔබටත් මේ බුදු සසුනේ යම් දවසක දුක්ගිනි නිවා ගන්න උපකාර වෙනවා. සතුටටපත් වෙන්න රැස් වෙන පින ගැන. ඉතින් පින්වත්නි, දැන් ඔන්න අද මේ දේශනාව අපි විස්තර කරන්නේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ තියෙන මේ ආශ්චර්ය. ඒ ආශ්චර්ය බව ප්‍රකට වෙනවා බෝධිසත්ව කාලයේම. ඒ කියන්නේ කවුරුත් ගුරුවරයෙක් නැතුව, කියන්න කෙනෙක් නැතුව මේ ලෝක ස්වභාවය තේරුම් ගන්න හැටි පුදුම සාගතයි. පසුගිය කාලෙම අපි කරපු දේශනා ඒ බෝධිසත්ව කාලයේම සිද්ධ වෙච්ච ආශ්චර්ය ගැන තමයි කිව්වේ. අදත් එහෙම එකක්. අද මේ හොල්මන් බය හිතෙන, බිය තැති ගැනීම ඇතිවන හොල්මන් ගැන මේ සමාජයේ තියෙන අදහස සහ බෝධිසත්වය සිදුහත් බෝධිසත්ව අවදීයේම ඒවා හොයන්න ගිහිල්ලා තියෙනවා. හොල්මන් කියන්නේ මොනවද කියලා. අපි ඒ කතාව අහමු. ඉතින් පින්වත්නි, මේ දේශනාවේ නම මජ්ක්‍ධිම නිකායේ තියෙන බය බේරව සූත්‍රය. බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනයේ අනීපිඬු සිටුතුමාගේ ආරාමේ. ජානුශ්‍රෝණි බ්‍රාහ්මණයා භාග්‍යතුන් වහන්සේව බැහැ දකින්නට ඇවිල්ලා කතා බහේ යෙදුණා. කියනවා මේ බ්‍රාහ්මණයා බවක් ගෞතමයන් වහන්සේ
මේ පින්වත් කුල පුත්‍රයන් ගිහි ජීවිතය අත්හැරලා ශාසනය කෙරෙහි පැහැදිලා පැවිදි වෙලා ඉන්නේ බවක් ගෞතමයන් වහන්සේ උදෙසා. ඒ සියලු භික්ෂූන්ට පුරෝගාමි වෙලා ඉන්නේ ගෞතමයන් වහන්සේ. උපකාරීව සිටින්නේ ගෞතමයන් වහන්සේ. ඔබ වහන්සේ තමයි ඒ භික්ෂූන් යහපතේ යොදවන්නේ. ගෞතමයන් වහන්සේගේ ආකල්ප වලට අනුව තමයි අර භික්ෂූනුත් හැඩ ගැහෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒව මේතම් බ්‍රාහ්මණ බ්‍රාහ්මණයෙක් එහෙම තමයි. මා උදෙසා තමයි මේ කුල පුත්‍රයෝ ගිහි ජීවිතය අත්හැරලා මේ ශාසනයේ ශ්‍රද්ධාවෙන් මහාන වෙන්නේ. ඒ පැවිදි වුණාට පස්සේ මේ භික්ෂූන්ට මම පුරෝගාමි වෙනවා. උපකාරී වෙනවා. ඔවුන් යහපතේ සමාදන් කරනවා. මගේ ආකල්ප වලට අනුව තමයි භික්ෂූන් හැඩ ගැහෙන්නේ. ජානුස්සෝනි බ්‍රාහ්මණය කියනවා ඒ වුණාට ඔය දුර ඈත වනසෙනසුන් වල ආරණ්‍යවල කැලෑවල කුටිවල ඉතා මේ ජීවත් වෙන එක හරි දුෂ්කරයි නේද? හුද්දකලාවේ භාවනාවෙන් වාසය කිරීම දුෂ්කරයි නේද? තනියෙන් භාවනා කරගෙන ඉන්නවනේ කියන එක හරි අමාරු වැඩක් නේ. චිත්ත ඒකාග්‍රතාවේ ඇලී වාසය කිරීම සමාධියක් උපදවාගෙන ඉන්නවා කියන එක හරි අමාරු වැඩක් නේ. මට හිතෙන්නේ හිත සමාධිම හිතේ ධ්‍යාන නැති සමාධි නැති භික්ෂුවක් කැලේට ගියොත් ඒ භික්ෂුව කැලේම විනාශ වෙනවා. කැලේ විසින් ඒ භික්ෂුව ගිල ගන්නවා කියලා මට හිතෙනවා කියලා දැන් ජානුසෝනි බ්‍රාහ්මණයා කියා හිටියා. බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය ඒක හරි. ඕක හරි. ඈත දුර ආරණ්‍ය වනසෙනසුන් කැලෑවල වාසය කරන එක දුෂ්කරයි. සිත එකඟ කරන එක දුෂ්කරයි. තනියෙන් බණ භාවනා කරගෙන ඉන්නවා කියන එකත් හරිම දුෂ්කරයි. සමාධියක් නොලබපු භික්ෂුවගේ මනස වනාන්තරයේ විසින් ගිල ගන්නවා. පින්වත් බ්‍රාහ්මණය සම්බුද්ධත්වයට පෙරම සම්බුදු නොවි බෝධිසත්ව කෙනෙක් වශයෙන් සිටියේදීම මට ඕක තේරුණා. මට ওই අදහස ඇති වුණා. ඈත කැලේ වනසෙනසුන් වල වාසය කිරීම දුෂ්කරයි. හිතේ සමාධියක් ඇති කරගෙන ඉන්න එක දුෂ්කරයි. තනියෙන් බණ භාවනා කරගෙන ඉන්න එක දුෂ්කරයි. කැලෑවල වාසය කරනකොට කැලෑ විසින් එයා ගිල ගන්නවා කියලා මට බෝධිසත්ව කාලෙම හිතුණ කිව්වා. එහෙනම් අභිනිෂ්ක්‍රමණය කරලා කාන්තකස්වැයා පිටින් අනෝමා නදියෙන් එතර වෙලා කිස් වැටිය කපා සලු අහසට දමා කසාවත් පොරවාගෙන මහ බෝධිසත්වෝ නිකන් මේ ආවේගයකින් ගිය ගමනක් නෙවෙයි. දැන් අද කාලේ තියෙනවා මම ඔක්කොම දමලා ගහලා යනවා කියලා හිස හැරුණ පැත්තේ යනවා. එහෙම ගමනක් නෙවෙයි බෝධිසත්වෝ ගියේ. දැනගෙන ගියේ. කැලෑවල ඉන්න එක අමාරුයි කියලා. හුදකලා බණ භාවනේ අමාරුයි කියලා දැනගෙන ගියේ. මේ නිකන් ආවේගයකට ගිය ගමනක් නෙවෙයි. දැන් අපි දන්න සිද්ධි තියෙනවා. අපි දැකලා තියෙන සිද්ධි තියෙනවා. මහා ඝන වනාන්තර ඇතුලෙන් සමහර ආමුදුරවරු එක් හිටපු ගමන් කැලින් එළියට එනවා. මේන් පිස්සු හැදිලා. මම එහෙම දැකපු අවස්ථා තියෙනවා. සමහර ගම්වල මිනිස්සු කියනවා කැලෑවල ලෙන්වල සිවුරු පාත්‍රේ තියෙන හාමුදුරු නැහැ. ඊට පස්සේ තව ලෙනක විස්තරයක් මම ඇහුවා ඇටසැකිල්ලක් විතරයි. හාමුදුරු අපවත් වෙලා කවුරුත් දාන්නේ නැහැ. ඊට පස්සේ එක පැත්තක සිද්ධ වෙලා තියෙනවා සිවුරුත් ගලවගෙන දුවලා කැලේන් එළියට කෑ ගහගෙන දුවලා. ඇයි මේ? බය බිරාන්ත දේවල් වලට ලක් වෙලා. කැලේ විසින් ගිලගෙන සිහි කල්පනාව නැති වෙලා. මේ සියලු දෙනා ගැනම කියන එක නෙවෙයි මම කියන්නේ. මෙතන තියෙන දුෂ්කරයි හිතේ සමාධිය නැති කෙනෙකුට කැලේ ඉන්න කමාරු. බෝධිසත්වය ඒ දැනගෙනමයි අභිනිෂ්ක්‍රමණය කළේ. ඉතින් පුදුම සහගත දෙයක් බලන්න ලස්සනට අපි සරණ ගිය ශාස්ත්‍රුන් වහන්සේ බෝධිසත්ව කාලේ මහා ඝන වනාන්තරය ඇසුරු කරපු විස්තරය දැන් තියෙනවා. පින්වත් බ්‍රාහ්මණය එතකොට මට හිතුනේ මෙහිමයි.
ඒ තමයි කායික ක්‍රියා අපිරිසිදු ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. කායික ක්‍රියා අපිරිසුදුයි. ඒ කියන්නේ සත්තු මරනවා, හොරකම් කරනවා, ඊළඟට කාමසේවනීය දෙනවා. එතකොට කයින් කරන දේවල් තියෙනවා වැරදි. ආන්නේ ඒ උදවියක් දුර ඈත ආරණ්‍යවල දුර ඈත වනගත කුටිවල වාසය කරනවා. එතකොට ඇත්තෙන්ම කායික ක්‍රියා අපිරිසුදු කර ගැනීම නම් වූ තමන්ගේ දෝෂය නිසාම ඒ සමන බ්‍රාහ්මණයින්ට නොයෙකුත් බය බිරාන්ත පාපී දේවල් කැඳවනවා. බය වෙන ඒවා, හොල්මන්, යක්ෂ භූත, තැති ගන්න දේවල්, අద్භූත ජනක දේවල් වලට ඔවුන් මූණ දෙනවා. තමන්ගේම කායික ක්‍රියා වැරදි නිසා. මහා වනයේ ඉන්නකොට මට මතකයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ හිමාලය ගැන විස්තර අපිට කියද්දී මතක් කළා. ඒ හිමාලේ ඔය බ්‍රහ්මචාරී තාපසවරු සාදුවරු හිමාලයේ උඩ ඉන්නවා. ඉතින් ওই හිමාලය තරණය කරන්න හිමාලය බලන්න ওই ඉරිසිවරු බලන්න යනවා සුදු නෝනලා. එතකොට ඒ කන්ද මුදුනේ ඒ පර්වත මුදුනවල ඉන්න තාපසවරු තනි තනියෙන් ඉන්නේ. ගිහිල්ලාට සුදු නෝනලා සමහර ඒ කාමුක ස්ත්‍රීන්නේ සමහර තාපසවරු පොළඹව ගන්න. බඹසරට හානි වෙනවා. ඉතින් අනේ ටික දොකින් අර තාපසයා කන්දෙන් පල්ලහැට බහිනවා. ආයෙත් ගම ළඟට එනවා. අර පර්වතේ ඉන්න බෑ. ඒ තාපසයාට හුදකලා වෙලා ඉන්න එක එහෙම නැති කරන අර ස්ත්‍රියකගේ පහස. එහෙම නැත්නම් බඹසර නැති වෙච්ච එක. ඒ නිසා අදටත් වනේ හුදකලාවේ බණ භාවනා කරන අය හරියට පරිස්සම් වෙනවා. පිරිසිදු බඹසර රකින්න. මොකද තමාගේම තියෙන දෝෂෙම ඒ තමාගේම දුර්වලතාවය මුල් කරගෙන තමයි බය බිරාන්ත දේවල් එන්නේ. බය හිතෙන, තැති ගන්න, ලොමු දැහැ ගන්න, කෑ ගහගෙන නැගිටින, පිස්සු හැදෙන, හිත විප්‍රකාරී වෙන අරමුණු තමා කරා එන්නේම තමාගේ කායික දෝෂ මුල් කරගෙන. ඒ කියන්නේ කායික සුචරිතේ නැහැ. ඉතින් බෝධිසත්වයෝ ඔක දැනගත්තා. මේ සම්බුදු නොවි. ඊට පස්සේ මහා බෝධිසත්වයෝ කල්පනා කළා ඒ වුණාට මම අපිරිසුදු ක්‍රියාවක් තියෙන කෙනෙක් නෙවෙයි. මං කයෙන් වැරදි කරන කෙනෙක් නෙවෙයි. ඒ නිසා වනේ ඉන්නවා නම් යම්තා කාර්යෝ උතුම් අය ඒ අයගේ යම්කිසි කායික පාරිශුද්ධත්වයක් තියෙනවා නම් මා තුලත් ඒක තියෙනවා. ඒ නිසා මහා වනේ දුර ඈත වනසෙනසුන් වල මට කිසි බයක් නැතුව ඉන්න පුළුවන් කියලා මටම හිතුණා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා සමහර අය මහා වනේ ඈත දුර වනසෙනසුන් වල ඇසුරු ඉන්නවා. ගල්ලෙන් වල, කැලෑවල ඉන්නවා. හිටියට වචනේ භාවිතය අපිරිසුදුයි. ඒ කියන්නේ අවස්ථාවක් ලැබිච්ච ගමන් බොරු කියනවා. කේලම් කියනවා. හිස් වචන කියනවා. ඊට පස්සේ පරුස වචන කියනවා. මේ වගේ වචනේ අපිරිසුදුයි. නරක වචන පාවිච්චි කරනවා. වනේදී. එතකොට එයාගේ වචනේ තියෙන දෝෂෙම අල්ලලා බය බිරාන්ත තැති ගන්න අරමුණු ඔහු ඉදිරියට එනවා. එතකොට ඒ කෙනාට කැලේ ගියා කියලා මනස විකෘති වීමක් වෙනවා මිසක්කා ඊළඟට ලොකු ආතතියක පීඩනයක් එනවා මිසක්කා සංසිඳෙන්නේ නැහැ. කැලේ විසින් ඔහුව ගිල ගන්නවා. තමන්ගේම වචනේ දෝෂේ තමයි මුල්ුණේ අර බය බිරාන්ත දේවල් තමන්ට එන්න. ඊට පස්සේ ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ බෝධිසත්ව කාලෙම තේරුම් ගත්තා කියනවා මම වචනේ අපිරිසුදු කෙනෙක් නෙවෙයි. වනේ යන්තාක් දුෂ්කර තැන්වල ලෙන් ගිරි සිකරවල ඉන්නවා නම් ආර්යෝ උතුම් අය ඔවුන්ගේ වචනේ පිරිසුදු නම් මගේ වචනයත් පිරිසුදුයි. ඒ නිසා මට බය නැතුව මහවනේ ඉන්න පුළුවන් කියලා බෝධිසත්වයන්ටම හිතුණා කියලා. සමහර අය මහවනේ ඉන්නවා. ඇතුලේ කැලේ ඉන්නවා. ලෙන් වල ඉන්නවා. හිටියට මනස අපිරිසුදුයි.
දැඩි ලෝභයේ හිතේ තියෙනවා. තරහා යන ගතිය හිතේ තියෙනවා. මිත්‍යා දෘෂ්ටික අදහස් තියෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටික අදහස් තියෙන නිසාම ඔහුව වනේ විසින් ගිල ගන්නවා. දැන් සමහර අය දැන් අපි කියමුකෝ අපි අහලා තියෙන සිද්ධි සමහර අය වනේ ඉන්නකොට එයා හිතනවා මට මේ කැලේ බයක් නැතුව ඉන්න මාන්තරයක් හරි තියෙනවා නම් දෙවිවරු මට උදව් කරනවා නම් කියලා හැඟීමක් තියෙනවා. ඒතකොට අර තමා ධර්මය අවබෝධ කරගන්න ඕන කියන අදහසටත් එයා වෙනම නොපෙනෙන පැත්තකට গুপ্ত පැත්තකට හිත වැඩ කරනවා. එයාගේ දෘෂ්ටිය වැරදෙනවා. ඒ වගේ උට සමහර අය ඇවිල්ලා අමනුෂ්‍යෝ යාට මාන්තර පොත් දෙනවා. ඊළඟට මොන හරි යාගේ හිත මේවා කරනවා. බය කරනවා තෝ මෙතනින් පළ කියලා. ඊට පස්සේ බය වෙලා එනවා. ඉතින් අර ඒ තමන්ගේ හිතේ පිරිසිදු බව, හිතේ කහටක් නැති බව, හිතේ දෝෂ නැති බව දකින්න ඕන. මහා බෝධිසත්වෝ කල්පනා කළා කියනවා මගේ හිතේ දෝෂ නැහැ. මානසික දුස්චරිත නැහැ. ඒ නිසා මට බය නැතුව ඕන වණේක ඉන්න පුළුවන් කියලා. දැන් ඔන්න සමහර අය ආසයි මහාන වෙච්ච ගමන් මහා කැලේ යන්න. දැන් බලන්න කැලේ යන්න තියෙන්න ඕන ගුණ ධර්ම. කැලේකට එහෙම ස්මාර්ට් ෆෝන් එකක් අරන් ගිය ගමන් මේ තුනම ඉවරයි. ඉතින් ඒ නිසා හරියට පරිස්සම් වෙන්න ඕන. මිත්‍යා ආජීවයේ තියෙන සමන බ්‍රාහ්මණවරු මහවණේ ඇසුරු කරන මිත්‍යා ආජීවය. බොරුවෙන් ජීවත් වෙන්නේ. ආජීවය වැරදි. හොරට ජීවත් වෙනවා. ඉතින් මහ බෝධිසත්වෝ කල්පනා කළා කියනවා මගේ එහෙම එකක් නැහෙනි. උතුම් ආර්යයෝ මහවණේ ඉන්නවනම් සම්මා ආජීවයෙන් කියන්නේ මිත්‍යා ජීවයෙන් තොර වෙලා. දිවි පැවැත්ම පිරිසුදුයි ඇත්තන්ගේ. වනයේටවත් තමන්ටවත් සතෙකුට සිව්පාවෙකුටවත් මිනිස්සෙකුටවත් හානියක් නැහැ බරක් නැහැ. ඒ වගේ ජීවිතයක් මට තියෙන නිසා මට බය නැතුව මහවණේ ඉන්න පුළුවන්. එහෙම ඉන්නකොට කිසි බය තැති ගැනීම එන අරමුණ බෝධිසත්ව ඉදිරියට ආවේ නැහැ කියනවා. ඊට පස්සේ තියෙනවා සමහර සමන බ්‍රාහ්මණවරු මහවණේ ඉන්නවා. ඒ අයගේ තියෙන දෝෂයක් කාම අරමුණු වලට ගොඩාක් ආසයි. තියුණු රාග හිතේ තියෙනවා. එයාලා කලින් විඳපු කාම ඇසුරවල් කාම සිතිවිලි හිතෙන් හිතා ඉන්නවා. රාගය අධිකයි. ඒ වගේ කෙනෙක් කැලේ හිටියට පස්සේ කැලේ විසින් ඔහුව ගිල ගන්නවා. බය තැති ගැනීම එන අරමුණු ඔහු ඉදිරියට එනවා. සැලෙනවා. ඉතින් මහ බෝධිසත්වෝ කල්පනා කළා කියනවා මට එහෙම එකක් නැහැ නේ. මං කාම අරමුණු වලට පංචකාමයට රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මගේ එහෙම ලොකු ඇල්මක් මා තුල නැහැ නේ. මා තුල රාගයෙන් දැවෙන ගතිය නැහැ නේ. එහෙම හිතනකොට මහ බෝධිසත්වයන්ට හිතුණා කියනවා මට ඕනම කැලේක ඉන්න පුළුවන් බයක් නැතුව. ඊළඟට තව සමහර අය ඉන්නවා මහවණේ කැලෑවල, ගිරි දුර්ගවල, ඈත සෙනසුන් කුටිවල හිටියට හරියට තරහා යනවා. දුෂ්ට හිත් තියෙනවා. දුෂ්ටයි. කැලේ හිටියා කියලා නෑ. දුෂ්ටකමේ අඩුවක් නෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? එයා ඉදිරියටත් බය තැති ගැනීම එනවා. එයාට ඒ බය තැති ගැනීම එන්න හේතුව එයා හොඳ සිල්වත් කෙනෙක්. ඒ වුණාට එයාගේ තියෙන වැරද්ද තමයි හිතේ දුෂ්ටකම. හිතේ දුෂ්ටකම. ඒකට එයා ඉදිරියට බය තැති ගැනීම එනවා. ඉතින් ඒ නිසා මහා බෝධිසත්ව කල්පනා කළා කියනවා මගේ හිතේ තරහ නැහැ, දුෂ්ටකම් නැහැ. ඒ නිසා මට ඕන වණේක සුවසේ ඉන්න පුළුවන්. කිසිම බයක් තැති ගැනීමක් නැතුව. ඊට පස්සේ තව මහා වණේ කැලේ ඈත ලෙන් වල ඉන්නවා කට්ටිය. ඒ හිටියට ඒ අය නිදිමතෙන් අලසකමෙන් ඉන්නේ. බුද්ධිය ගන්නවා හැම වෙලාවෙම. හැබැයි ඉන්නේ කැලේ ඈත කුටියක. ඒකට යා නිදිමතයි අලසකමයි කියන දෝෂේ මුල් කරගෙන බිය තැති ගැනීම අරමුණු වෙනවා. ඒකට එයාගේ හිත පෙරලෙන තැති ගන්න බය වෙන අරමුණු එන්නේ නිින්ද වැඩි නිසා. කුසිතකම වැඩි නිසා. එතකොට මහ බෝධිසත්ව කල්පනා කළා කියනවා මම නිින්දි මතට කුසිතකමට ඇලුන කෙනෙක් නෙවෙයි. ඒ නිසා මට බය නැතුව වනේ ඉන්න පුළුවන්.
ඊළඟ තව ඈත වනසෙනසුන් වල සමහර අය ඉන්නවා. ඒ අය හිටියට ඉන්නේ නොසන්සිඳුණු කැළඹුණු සිතකින්. නොසන්සිඳුණු කැළඹුණු සිතකින් ඉන්න නිසා ඒ දෝෂේ මුල් කරගෙන බිය ඇති වෙන, තැති ගැනීම ඇති වෙන අරමුණු ඉදිරියට එනවා. ඔහු එකකින් බය වෙනවා, හිත විප්‍රකාර වෙනවා. කල්පනාව වෙනස් වෙනවා. කැලේට ගිය අරමුණු කරගන්න බෑ. මහා බෝසත්ව කල්පනා කරනවා මගේ හිතේ තියෙන්නේ නොසන්සිඳුණු බවක්, කැළඹිලි බවක් නෙවෙයි. ඒ නිසා මට ඕන වණේක ඉන්න පුළුවන්. ඊළඟ සමහර සබන බ්‍රාහ්මණවරු අනේ ඉන්නවා සැක සංකා විචිකිච්ඡා බහුලව. ඒ සැක සංකා විචිකිච්ඡාව කියන දෝෂය මුල් කරගෙනම බය තැති ගැනීම එන අරමුණු ඔහු ඉදිරියට එනවා, වණේ විසින් ගිල ගන්නවා. මහ බෝසත්වෝ කල්පනා කළා සැක සංකා විචිකිච්ඡා මා තුල නැහැ. ඒ නිසා මට ඕනම කැලේක වණේක ඉන්න පුළුවන්. දැන් බලන්න කැලේ ඉන්න තියෙන්න ඕන සුදුසුකම්. කායික සුචරිතේ, වාචික සුචරිතේ, මානසික සුචරිතේ, මිත්‍යා ආජීවයෙන් තොර බව, කාම අරමුණු වලට ගොඩාක් ආසා, තියුණු රාග නැති බව, තරහසිත දුෂ්ටසිත නැති බව, නිදිමත අලසකම නැති බව, නොසන්සිඳුණු කැළඹිලි සිත් නැති බව, ඊළඟට සැක සංකා විචිකිච්ඡා නැති බව. කොහොමද කැලේ ඉන්න ඕන සුදුසුකම්? ඉතින් අපි දන්න සිද්ධි කොච්චර තියෙනවද? මහාන වෙලා ටික කාලෙකින් කැලියට ආස හිතිලා කැලිය ගිහිල්ලා අනේ මේ ටික දුවකින් සිවුරත් නැතුව යනවා. හරියට සිවුරු ඇල්ලලා තියෙනවා. කැලියට ආස කරලා. ඒ කැලේට ආස කිරීමවත් නෙමෙයි වරද තියෙන්නේ. සුදුසුකම් නැති බව. ඒ නිසා ගුරුවරු යටතේ හික්මෙන්න ඕන. මේ ගුණධර්ම හදා ගන්න ඕන. මේ ගුණධර්ම තියෙන කෙනෙකුට නම් වණෙන් බාධාවක් නැහැ. ඊට පස්සේ තමා හුවා දක්වමින් අනුන් හෙලා දකින පිරිස ඉන්නවා වනේ. ඒතර තමා මමයි ශ්‍රේෂ්ඨ, මමයි කැලේ ඉන්නේ, මමයි මෙහෙම ඉන්නේ කියලා තමාව හුවා දක්වාගෙන අර අනිත් අය හෙලා දකින කෙනෙක් ඉන්නවා නම් අන්නේ දෝෂේ මුල් කරගෙන බය තැති ගැනීම ඇති වෙන අරමුණ ඔහු ඉදිරියට එනවා. බෝධිසත්වයෝ කල්පනා කළා මා එහෙම කෙනෙක් නෙවෙයි. ඒ නිසා සිද්ධාර්ථ මහා බෝධිසත්වයෝ උත්තමයන් වහන්සේට ඕනම වණේකින්ට හැක් වෙනවා. ඊට පස්සේ තියෙනවා තැති ගන්නා වූ බියෙන් සැලෙන්නා වූ සිත් තියෙනවා. තැති ගන්න බියෙන් පොඩි දෙයකට බයයි. දැන් එයා හරි කායික වාචසික මානසික සුචරිතයෙන් යුතු ඊළඟට මේ බොහොම සංසිඳුන චරිතයක්. හැබැයි පොඩි දෙයකට තැති ගන්නවා. ඒ වගේ කෙනෙකුට කැලේ ඉන්න අමාරුයි කියන. ඒ පුංචි දෙයින් සැලෙන ගතියෙන් බය තැති ගැනීම ඇති වෙන අරමුණ ඔහු ඉදිරියට එනවා. අපේ දෝෂෙමයි අල්ලන්නේ. එහෙනම් බය වුණා නම්, තැති ගත්තා නම්, හොල්මන් දැක්කා නම්, බීත භූත දැක්කා නම්, සැලුණා නම් ඒ හැම තැනකම තමන්ගේ දෝෂයක් නම් තියෙනවා. තමන්ගේම දෝෂයක් තියෙනවා. ඊට පස්සේ මහා වණේ කෙනෙක් ඉන්නවා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට ආසයි. ඒකට යට වෙලා ආසාවෙන් ඉන්නවා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට. ආනේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන දෝෂේ මුල් කරගෙන එයා මහ වනේ හිටියා කියලා වනෙන් ඔහුව ගිල ගන්නවා. බය තැති ගැනීම ඇතිවන අරමුණු වෙනවා. සමහරවිට භාවනාවේ වගේ ඉන්නකොට එයාගේ හිතත් එක්ක එකතු වෙලා අමනුෂ්‍යෝ නොඑක් විප්‍රකාර කරනවා. එයාට එක එක දේවල් පෙන්නනවා, එක එක අරමුණු දෙනවා. එයා හිතන්නේ තමන්ගේ සමාධියෙන් පේනේවා කියලා. අතිශයින් භයානක විපල්ලාස සිද්ධ වෙනවා මහවනේ සුදුසුකම් නැතුව වාසය කරන්න ගියාම. ඊළඟ කම්මැලි කිසිම වීරියක් නැති අය ඉන්නවා. කම්මැලි කිසිම වීරියක් නැහැ කැලේට වෙලා ඉන්නවා. ඒ දෝෂේ මුල් කරගෙන බය තැති ගැනීම එනවා. මහා බෝධිසත්වයන්ට එහෙම එකක් නැහැ. සිහි මුලා වන සිහිනුවණින් තොරව ඉන්නවා. මන්ද බුද්ධිකව ඔහේ කල්පනාවක් නැතුව ඉන්නවා. ප්‍රඥාව කුසල අකුසල විමසලා තේරුම් ගන්න හැකියාවක් නැහැ. ඒ වගේ කෙනෙකුත් කැලේ ඉන්නවා. එයාගේ මන්ද බුද්ධික බව නිසා සිහිනුවන කල්පනාව නැති නිසා ඒක මුල් කරගෙන බය තැති ගැනීම එන අරමුණු ඉදිරියට එනවා. ඊළඟට සමාධිගත සිත් නැති බවත් හැම අරමුණේම හිත දුවනවා. හිත විසිරිලා හිත එකඟ නැහැ. ඒ වගේ කෙනෙකුත් කැලේ ඉන්නවා.
එයා ඉදිරියටත් බය තැති ගැනීම එන අරමුණු වෙනවා. එයාගේ දෝෂේ මුල් කරගෙන. මහා බෝධිසත්වයන්ට එවැනි වූ දෝෂයක් නැහැ. ඒ නිසා මහා බෝධිසත්වයෝ බය නැතුව මහවනේ ඉන්නවා. ඊළඟට ප්‍රඥා රහිත මෝඩ කෙනෙක් ඉන්නවා. එයා ඉදිරියටත් බය තැති ගැනීම එනවා. දැන් අපිට මතකයි එක හාමුදුරු නමක් මහවනේ ඉද්දී ඒ හාමුදුරුවෝ බලන්න තව හාමුදුරු නමක් ඇවිල්ලා ඒ හාමුදුරු කියලා මටත් කියලා ඉන්න ආසයි. ඊට පස්සේ එහෙනම් හොඳයි එහෙනම් හාමුදුරනේ ඉන්න කියලා. දැන් ඒ හාමුදුර හැන්දෑවට බය වෙනවා. ඒ හාමුදුරන්ට පිරිත් හඬ, හේවිසි හඬ ඇහෙනවා මේ කැලේ. ඊට පස්සේ දැන් හොඳටම බය වෙලා මේ හාමුදුරුවෝ ඊට පස්සේ අනිත් ස්වාමීන් වහන්සේට කියලා ස්වාමීන් වහන්සේ මෙහෙමයි මේ මං හරියට බය වුණානේ. ඒ නිසා මේ මම මොකද්ද කරන්නේ මේ මට හරියට පිරිත් හඬ ඉතින් කියන පිරිත් හඬ ඇහුණා නම් ඉතින් බය වෙන්න දෙයක් නෙවෙයි. ඒ වුණාට මට හරි බයයි. ඊළඟට හේවිසි හඬ ඇහෙනවා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා ඒලෙන්නට හවස යනකොට වවුලෝ හවසට කෑ ගහගෙන අර කන්දේ බෑවුමකට යනවා කුරුල්ලෝ. ඔවුන් එකපාරව කන්දේ බෑවුමට අර එක සද්දෙන් යනකොට ඒක කඳුවල වැදිලා එනකොට තමන් හිතන හඬ ඇහෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ඒක යන්නේ ස්වාමීන් වහන්සේට තේරුම් කළ දුන්නා මේ හඬ එන්නේ මේ විදිහට ඔබ වහන්සේ බය වෙන්න එපා කියලා. නමුත් පහුව දවසේම අනිත් ස්වාමීන් වහන්සේට නොකිය ආර ස්වාමීන් වහන්සේ කැලින් පාත්‍ර සිවුරුත් දාලා ගිහිල්ලා. බය වෙලා. සමහර අය ගල් ගහනවා කතා කරගන්න බැරුව යනවා. ඒ ඇයි? අර මේ අවසානයේ ප්‍රඥා රහිත බව මේ ඊළඟට ප්‍රඥා රහිත බව මුල් කරගෙන මෝඩයි ප්‍රඥා රහිතයි යමක් විමසා ගන්නට කල්පනාව ඔහුට නැහැ. පැහැදිලිද? ඊළඟට තමයි හරි ලස්සන විස්තරයක් කරනවා. පින්වත් බ්‍රාහ්මණය මට මේ අදහස ඇති වුණා. ඒ තමයි සමහර දේවාලවල වනගත දෙවොල් තියෙනවා. වැඳුම් පිදුම් කරන තැන් තියෙනවා. විශාල ගස් තියෙනවා. ඒ තැන්වල ලොමු දහ ගන්නවන බිහිසුණු අරමුණු ඇති කරන හොල්මන් තියෙනවා කියලා ප්‍රසිද්ධයි. මිනිස්සු යන්නේ ඒ පැත්තේ. ඔය සමහර පාරවල් තියෙන අම්මෝ අවසර නම් යන්නේ ඒ පැත්ත. සොහොන් පැත්තට කිට්ටු වෙන්නේවත් නැහැ. ඉතින් බෝධිසත්වයන්ටත් ආරංචි වුණා අහවල් පැත්තේ හරියට හොල්මන් තියෙනවා කියලා. සිදුවත් මහා බෝධිසත්වයන්. ඊට පස්සේ මහා බෝධිසත්වයන්ට හිතුණා ඒ තැන්වල ලොමු දහ ගන්නන බිහිසුණු අරමුණ ඇති කරන හොල්මන් තියෙනවා කියලා ප්‍රසිද්ධයි. හඳ ඇති 15වක රාත්‍රියටත් තුදුස්වක රාත්‍රියටත් අටවක රාත්‍රියටත් ඒ තැන් හරිම භයානකයිලු. අම්මෝ යන්නවත් බැරිලු ඒ පැත්තට හොල්මන්. ඉතින් මට හිතුණා ඒ තැන්වලට ගිහින් රාත්‍රිය ගත කරලා ඒ බය බිරාන්ත දේවල් දකින්න ඕන කියලා. බෝධිසත්වයන් බලන්න හිතුණා. දැන් මතක තියාගන්න ඕන. හොල්මන් බය බිරාන්ත දේවල් බලන්න හිතුනේ අර ಗುಣධර්ම ඔක්කොම ටික තියෙද්දි. නැත්නම් අදත් මෝඩ ජනතාවට හිතෙනවනේ අපි ඔය ගිහලා බලන්න ඕන කියලා. මොකක්වත් නැතු පන්සිල්වත් රකින්නේ නැහනේ. පන්සිල් රකින්නෙත් නැහැ, තුනුරුවන් දන්නෙත් නැහැ, ඉතිවිසෝගතව දන්නෙත් නැහැ, පිරිතක් කියා ගන්නත් බෑ. නිකම් එනවා පොඩි ගැම්මක් ඕන යකෙක් එක්ක. අපි යක්කුණ්ඩ වයන්නම් සෝනේ ගෙවල් හදන්නේ නැහැ කියලා බහින්නේ එළියට. ඊට පස්සේ ගිහිලා අත්කට මේ අමරාගෙන එනවා. මේ කටින් බතල හිටවිල්ලක් නෙමෙයි මේ කියන්නේ. මහා බෝධිසත්වයෝ අර ඉස්සෙල්ලා කියපු ගුණධර්ම සියල්ලගෙන්ම සමන්විතයි. මහා බෝධිසත්වයන් හිතුණා මේ හොල්මන් කියන්නේ මොනවද කියලා බලන්න ඕන කියලා. ඊට පස්සේ මොකද උනේ? ඕන දැන් හොල්මන් තියෙන තැන් වලට මහා බෝධිසත්වයෝ දකින්න ඕන කියලා ගියා. ඉතින් බ්‍රාහ්මණය ඉතින් මම සමහර දවස්වල 15වක තුදුස්වක අටවක රාත්‍රී වලට ඒ දේවාල වලට ඒ වනගත දෙවුල් වලට යනවා. දැන් බලන්න අර දුෂ්කර ක්‍රියාව කරන ගමන් කරන දේවල් මේ. ඒතකොට එක දවසක් නෙවෙයි මේ. අටවකටත් යනවා 15වකටත් යනවා තුදුස්වකටත් යනවා. විටින් විට ඒ තැන් වලට යනවා. ගිහිල්ලා මං ඒ තැන්වල තනියම ඉන්නවා රෑ. තනියම රාත්‍රියේ ඉන්නකොට පින්වත් බ්‍රාහ්මණය මට ඒ විදිහට වාසය කරනකොට වනේ ඉන්න සතෙක් හරි එනවා. ඒ තනියෙන් කලවරේ ඉන්නකොට ඔන්න කැලේ ඉන්න සතෙක් එනවා.
එහෙම නැත්නම් මොනරෙක් හරි එනවා. ඊට පස්සේ ගස්වල අතු කෑලි පහලට මේ දානවා. එහෙම නැත්නම් සුළඟින් ගසාගෙන ඇවිත් රොඩු කෑලි ටිකක් හරි වැටෙනවා. එතකොට මට මෙහෙම හිතුනේ ඇත්තෙම මේවා තමයි බය බිරාන්ත අරමුණු කියලා කියන්නේ. හිතෙන් තමයි හොල්මන හදාගත්තේ. ඇයි බය බිරාන්ත තැන්වල අර ගහෙන් මොනරා පිල් කලම දාගෙන ඉන්නකොට පේන්නේ කොණ්ඩේ කඩාගත්ත යක්ෂණියෙක් වගේ. පොඩ්ඩක් දැක්කම ඇති. ඊට පස්සේ දැන් ඔහොම වෙලා තියෙනවනේ. යකදුරේ මේ යකෙක් කෙලවන්න ගිහලා යකා ගෙදර අයට ආවේශ වෙලා මේ දැන් අර යකදුරා බෙරේ බැඳගෙන ඉද්දි මේ එකපාරම පන්නලා. ඉතින් යකදුරාට බය හිතලා දිව්වා. කැලේ මැදින් දුවනකොට හිතෙන්නේම පිටිපස්සෙන් කවුරු හරි එනවා කියලා. ඔහොම ඉන්නකොට එකපාරම පාර ඉස්සර ඈත මෙහෙම වැනි කළුවරේ වැනි එක්කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ මෙයාට හිතුණා මේක හරියන්නේ නැහැ. කොහොම හරි දන්න මන්ත්‍ර දහ කවි කියලා නටවන්න ඕන කියලා බෙරේක ගහ කවි කිව්වා කියන්න වැනෙනවා. ඔහොම උන්ට එළි වුණා. එළි වෙන ජාමෙට තමයි දැක්කේ කෙහෙල් ගහක් තමයි හුළඟට වැනි තිබිලා තියෙන්නේ කියලා. අර වාගේ මොනර පිල්කරමක් කඩාගෙන ලොකු නුග ගහක් අත්තකින් සොරස් ගාලා එල්ලුණ ගම. ඒයි කලින් කියනවනේ අටවක දවසට යන්න එපා උතෙන්ද කියලා. හැබැයි මතක තියාගන්න බෝධිසත්වය මෙතෙන් ගියේ බය නැති හිතකින්. තමාගේ හිතේ දුස්චරිතේ නැහැ. හිත සමාධිමත්. ඒ නිසා හැම දෙයක්ම හොඳට පේනවා. එහෙම නැත්තම් හිත තැති ගත්තොත් කොළ කෑල්ලක් වැටෙන එක ඇති. ආයේ වනේ හිටපු හාමුදුර නමක් කිව්වා ඒ හාමුදුරන්ගේ කුටියට හැමදාම දොරට ඇවිල්ලා එක්කෙනෙක් තට්ටු කරනවා. ඉතින් හාමුදුර බය වෙලා කැහ ගහගෙන උගුර පාදාගෙන එළියට යනවා කවුරුත් නැහැ. ඊට පස්සේ තව දවසක් කොහොම තට්ටු කරනකොට ඒ හාමුදුරු කළා තියෙන්නේ හිමීට ජනෙල්ලේ ලාවට ඇරලා බැලුවා. අනේ මොනරෙක් දොරට තට්ටු කරනවා. මොනරේ. ඉතින් ඒ නිසා මේ හිත බය වුණොත් ඉවරයි. හිත බය වුණොත් මොකවත් කරන්න බෑ. දැන් මට මතකයි ඔහොම සිද්ධියක් වුණා මේ ඕන එක පැත්තක සර්පයෝ ඉන්නවා. විස ගෝර සර්පයෝ ඉන්නවා කියලා බයෙන් එක මිනිහෙක් අර ලොකු charge කරන ලොකු මේ ලයිට් එකක් අරගෙන ඉතින් මේ මිනිහයා මේ ගියා කැලේ මැදින් යනකොට දැන් හිතන්නේ සර්පෙක් ඉදීද ගහයිද මොනවද දන්නේ නැහැ ලොකුවට ලයිට් එක දැන් දාගෙන යනවා. එහෙම ඉන්නකොට එකපාරම කකුලට හීතලක් දැනෙනකොට මෙයා එකපාරම කෑ ගැහුවා. කෑ ගහනකොට ළඟ තිබ්බ ගහක කකුල වැදුණා. දැන් ලේනවා. මෙයා කිව්වා මට සර්පෙක් දෂ්ට කළා කියලා. ඇත්තටම වෙලා තියෙන්නේ ඒ ලයිට් එකේ අර charge කරන අර plug එක තියෙනවනේ මේ අර මේ කේබල් එක. ඒ කේබල් එක වැටිලා ඒකේ අග මේ සීතලයිනේ. ඒක කකුලේ වැදිලා තියෙන්නේ. ඉතින් මිනිස්සු මෙයාට පොළඟ ගැහුවා කියලා හදිස්සියට ළඟ ගෙදරක ඊයේ ගත්ත ත්‍රිවිල් එකේ දාගෙන වේගෙන් යනකොට ත්‍රිවිල් එක පෙරලලා වැටුණා. ත්‍රිවිල් එකේ චප්ප වුණා මිනිස්සුන්ගේ අතපය කැඩුණා. මොකක්ද දැන් හේතුව? මේ මනසෙන් හදාගත්ත දේ. ඔය මම එකක් දෙකක් කිව්වේ බීත භූත කතා මේලට මිනිස්සු රැවටිලා විඳින වේදනා ටික කිව්වොත් කෙලවරක් නැහැ. හැබැයි මෙහෙමයි ඇත්ත ඒවත් තියෙනවා. බොරු ඒවත් තියෙනවා. එතකොට ඇත්ත බොරුව වෙන් කරගන්න බෑ ප්‍රඥා සම්පත්තිය නැති කෙනෙකුට. එතකොට දැන් සම්පූර්ණ මේ හොල්මන් කියන්නේ බොරු කියන කතාවක්ද? ඇයි මුලින්ම මහා බෝධිසත්වෝ කොච්චර වනේ ගැන විස්තර කිව්වද? ඒ හැම ලෙනකම තමන්ගේ දෝෂයක් මුල් කරගෙන තමා ඉදිරියට බිය තැති ගැනීම අරමුණ එන බව විස්තර කළා. ඉතින් ඒ නිසා මේ ඔක්කොම තේරුම් බේරුම් කරගන්නට මහා බෝධිසත්වයන්ට මේ අවස්ථාව ලැබුණා. විතර මහා බෝධිසත්වෝ හිතුවා සමහරට වණෙන් එකපාරම සතෙක් එනවා. කළු පාට ඡායාවක් මේ සිංහාල මෙතනින් යනවා යට දැනුණා. ඒකට එයා කල්පනා කළා මොකද්ද වෙයි? එතකොට බය වෙච්ච වෙන කෙනා බය වෙනවා. ඊට පස්සේ
ගස්වල අතු කෑලි සරස් ගාලා වැටෙනවා. ඒකට ඔන්න බය වෙනවා. ඉතින් ඒ නිසා මේක අදී එකක් නෙවෙයි හාව තල් ගහ යට ඉඳලා ඒ ගෙඩිය වැටිච්ච දා ඉඳලම බයයි මිනිස්සු. ඉතින් ඒ නිසා මහ බෝධිසත්වෝ කල්පනා කළා කියනවා පින්වත් බ්‍රාහ්මණේ මට මේ විදියටත් හිතුණා. ඇත්තෙම මම බියජනක අරමුණු වලට කැමතිව ඉන්න ඕන අහවල් දෙයකටද. මහ බෝධිසත්වයන් හිතුණා කියනවා මම බය වෙන දේවල් වලට කැමති වෙන්නේ අහවල් එකටද. යම් ඉරියව්වකින් ඉන්න විට මට බය බිරාන්ත දේ මා කරා එනවා නම් ඒ ඉරියව්වේ මිදලා ඒ බය බිරාන්ත දේ මම දුරු කරනවා කියලා හිතුවා කියනවා. ඒ නිසා පින්වත් බ්‍රාහ්මණය මම සක්මන් කරද්දී මට බය බිරාන්ත අරමුණක් හිතට ආවොත් හිතට බය හිතෙන එකක් ආවොත් සක්මන් කරද්දී මම හිටගන්නෙත් නෑ ඉඳගන්නෙත් නෑ නිදාගන්නෙත් නෑ සක්මන් කරලම මං ඒ බය නැති කරගන්නවා. සක්මනේ ඇති වෙන බව සක්මනේම දුරු කරනවා. ඊට පස්සේ පින්වත් බ්‍රාහ්මණය මම හිටගෙන ඉන්නකොට මට බය බිරාන්ත දේවල් ඇති වුණොත් මං ඒ වෙලාවට සක්මන් කරන්නෙත් නෑ ඉඳගන්නෙත් නෑ නිදාගන්නෙත් නෑ හිටගෙන ඉඳලම මං ඒක ප්‍රහාණය කරනවා. ඊළඟට මට වාඩි වෙලා ඉන්නකොට බය තැති ගැනීම ඇති වෙන අරමුණක් ආවොත් මං හිටගන්නෙත් නෑ සක්මන් කරන්නෙත් නෑ නිදාගන්නෙත් නෑ මං වාඩි වෙලා ඉද්දි මේක ප්‍රහාණය කරනවා. පින්වත් බ්‍රාහ්මණ මම හාන්සි වෙලා ඉඳිද්දි මට බය තැති ගැනීමක් ඇති වුණොත් මම ඒ වෙලාවට හිටගන්නෙත් නෑ සක්මන් කරන්නෙත් නෑ ඊළඟට මේ ඉඳගෙන ඉන්නෙත් නෑ අර හාන්සි වෙලා ඉන්න ඉරියව්වෙම මම බය නැති කරගන්නවා. ඊට පස්සේ කියා හිටිනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පින්වත් බ්‍රාහ්මණය සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ රෑ හිතාගෙන ඉන්නේ දවාල කියලා. දවාල හිතාගෙන ඉන්නේ රෑ කියලා. එච්චරම මම මුලා වෙලා. රෑ දවල් දෙකත් පරිලැවිච්ච ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා කියනවා. හැබැයි බ්‍රාහ්මණය මම රෑ කියලා දන්නවා දවාල කියලා දන්නවා. මට රෑ දවාල පටල ලැබිලා නැහැ කිව්වා. ඊට පස්සේ දේශනා කරනවා යංකෝ තම් බ්‍රාහ්මණ සම්මා වදමානෝ වදෙය්‍ය අසම්මෝහ ධම්මෝ සත්තෝ ලෝකේ uppannෝ බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානಂತಿ මමේව තං සම්මා වදමානෝ වදෙය්‍ය අසම්මෝහ ධම්මෝ සත්තෝ ලෝකේ uppannෝ බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානಂತಿ බ්‍රාහ්මණය ඊතා යහපත් ලෙස යම් කෙනෙක් ගැන කියනවා නම් මුලා නොවන ස්වභාවයෙන් යුතු කෙනා ලෝකේ ඉපදිලා ඉන්නවා කියලා කියනවා නම් ඔහු බොහෝ දෙනාට හිතසුව පිණිස බොහෝ ජනයාගේ සැපය පිණිස ලෝකානුකම්පාව පිණිස දෙව් මිනිස් ප්‍රජාවගේ යහපත පිණිස සිටිනවා කියලා කියනවා නම් මුලා නොවන ස්වභාවයෙන් යුතු කෙනා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට. බෝධිසත්ව කාලෙවත් රැවටුන්නේ මුලා වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන කවර කතා. පින්වත් බ්‍රාහ්මණේ මගේ පටන්ගත් වීරිය ඒ විදිහටම තිබ්බා. හැකුළුනේ නැහැ. සිහිය හොඳට තිබ්බා. සිහි මුලා වුන්නේ. කය සැහැල්ලු වෙලා තිබ්බේ. කයේ බරගතියක් තිබ්බේ නැහැ. හිත සමාධිමත් වෙලා තිබ්බේ. බ්‍රාහ්මණය මම ওই විදිහට පළවෙනි ධ්‍යානෙ පැද්දුවා. දෙවෙනි ධ්‍යානෙ පැද්දුවා. තුන්වෙනි ධ්‍යානෙ පැද්දුවා. හතරවෙනි ධ්‍යානෙ පැද්දුවා. ඒ වගේම ප්‍රභාස්වර වුණ නීවරණ රහිත හිතෙන් මම හොඳට පෙර ජීවිත බැලුවා. සංවට්ට විවට්ට කල්ප කෙලවරක් නැතුව. ඊළඟට චුතිය උපත චුතූපපාත ඥානෙ පැද්දුවා. සියලු කෙලෙස් සංසිඳවන ආර්ය සත්‍ය අවබෝධ කරවපු ඒ ආසවක්ඛ්‍ය ඥානෙ ලැබුවා. ඉතින් බ්‍රාහ්මණේ ඔබට හිතෙන්න පුළුවන් තවත් ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ මේ වනයේම ඉන්නේ තවත් අර ඉස්සර විදියට චෙක් කරනවද දන්නේ නැහැ. තවම පරීක්ෂා කරනවද දන්නේ නැහැ. තවම රාග දේශ මොහ ප්‍රහාණය වෙලා නැතුව ඇති ඒකයි තවම වනයේ ඉන්නේ කියලා ඔබට හිතෙන්න පුළුවන්. බ්‍රාහ්මණේ එහෙම හිතන්න එපා. මං වනයේ ඉන්නේ හේතු දෙකක් ඇතුවයි. මං වනයේ ඉන්නේ හේතු දෙක තමයි. මට මේ ජීවිතේම සැනසෙල්ලේ වාසය කරන්න පුළුවන්. ඊළඟට තමයි
පච්චිම ජනතාව දෘෂ්ටානුගතියට එනවා. මගෙන් පස්සේ එන අයත් වනේ වාසය කරන්න හුරු වෙනවා. බුදුරජාණන් වහන්සේ පවා වනේ වැඩ හිටියනේ කියලා. අභික්ඛන්තං බන්තේ අභික්ඛන්තං ස්වාමීනි කොච්චර සුන්දරද? කොච්චර සුන්දරද? ඔබ වහන්සේ නම් ඒකාන්තයෙන්ම සම්මා සම්බුදු කෙනෙක්මයි. ඔබ වහන්සේ පස්චිම ජනතාව ගැන හිතනවා. සම්මා සම්බුදු කෙනෙක් වගේ. ස්වාමීනි මට නම් මේ කියපු විස්තරي හරි සුන්දරයි. ස්වාමීනි අතිශයින් සුන්දරයි. වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්වුවා වගේ. යටට හැරිවිච්ච දෙයක් උඩට හැරුවා වගේ. මම් මොලා වූ කෙනෙකුට පාර පෙන්වුවා වගේ. ඇස් තියෙන කෙනෙකුට අඳුරේ රූප බලන්න බැරි වෙනකොට පහනක් දැල්ලුවා වගේ. අනේක ප්‍රකාරයෙන් භාග්‍යතුන් වහන්සේ දහම් දෙසුවා. ස්වාමීනි මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත් ආර්ය මහා සංඝරත්නය සරණ යනවා. මේ ජානුශ්‍රෝණී දිවි තිබෙනතුරු මගේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය උපාසකෙක් විදිහට දරා ගන්නසේක්වා කියලා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පාද පත්මේ ළඟ වැඳ වැටුණා. බුදුරජාණන් වහන්සේගේ නිර්භීතකම ගැනම අහලා. බෝධිසත්වයේ ජීවිතේ උන්වහන්සේ විමසපු ආකාරය ගැන හිතලා. ඒ නිසා බෝධිසත්ව කාලේවත් බයක් ඇති ගැනීමක් නැහැ, විමසීම තියෙනවා. හොල්මන් කතාවලට දැන් අද කාලේ ඒ නිසා මේ දැන් ප්‍රඥා සම්පත්තිය හීන වෙවි මිනිස්සයා ආවේගිකාරීවනේ යන්නේ. මේ නොපෙනෙන පැත්ත වුණත් තේරුම් ගන්න මිනිස්සෙක් අද කාලේ මෙහෙවන්නේ ඔහුගේ ආවේගය මිසක් අප්‍රඥාව නෙවෙයි. මහා බෝධිසත්වෝ මේවා සොයන්න ගිය ආවේගයෙන් නෙවෙයි, ප්‍රඥාවෙන්. කොච්චර ගුණධර්ම ටිකක් ඇති කරගත්තද මහවණේට යන්න. බයත ගැනීම ඇති වෙන අරමුණු තියෙන තැන් වලට යන්න ඊට කලින් කොච්චර ගුණධර්ම ඇති කරගත්තද. අවසානයේට ඒ තැන් වලට ගියාට පස්සේ Tamanටම තේරුණා ප්‍රඥාවෙන් මෙතන ඇති දෙයක් නැහැ කියලා. ඉතින් ඒ නිසා පැති දෙකක් ওই විදිහට තියෙනවා. ඒ නිසා පින්වත්නි, නමුත් මිනිසයා කාය දුස්චරිතෙන්, වචී දුස්චරිතෙන්, මනෝ දුස්චරිතෙන් යුක්තයි. අද ජනතාව ආජීවී අපිරිසුදුයි. එහෙම තියෙන ජනතාව ඉන්න පුළුවන්. සියල්ලම කියලා මම කියන්නේ. නමුත් හිත නොසන්සිඳුන, කැළඹිලි සහිත, අලසකම්, නිදිමත, කුසීතකම්, හිත එකඟ බවක් නැති, කොහෙන් හරි අහු වෙනවා. හැම එක්කෙනාම මොන දුර්වලතාවයට හරි අහු වෙනවා. ඒ දුර්වලතාවය මුල් කරගෙන බය තැති ගැනීම ඇති වෙන අරමුණ හොය ඉදිරියට එනවා. ඒ නිසා ඕන අද කාලේ මිනිස්සුන්ට විස්කම් පාන්න බෑ. විස්කම් පාන්න බෑ. අද කාලේ මිනිස්සු එක්ක මොන හරි අමනුෂ්‍ය බලවේගයකින් හයියට තියාගෙන තමයි විස්කම් පාන්නේ. සාරණක් නැති කරගෙන. නමුත් බෝධිසත්ව කාලේවත් බියක් තැති ගැනීමක් නැතුව වාසය කරපු ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ සරණ යන්න පින්වත්නි. බුදුරජාණන් වහන්සේ බය නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේව දවසක් වෙහෙසවලා බය කරවන්න මාරයා නොයෙක් විප්‍රකාර කළා. එදා බුදුරජාණන් වහන්සේ වදාලා මේ අහස පැල්ලී ගියත්, මේ පොළොව සුණු වෙලා ගියත් තථාගතයන් වහන්සේලාගේ හිතට බයක් එන්නේ නැහැ. ඒ නිසා නිෂ්ඵල දෙයක් කරන්න එපා කියලා. ඒ නිසා පින්වතුනි, අපි බය වෙලා නම්, අපි බය තැති ගැනීම අපිට උපදිනවා නම්, අපි සරණ යායුත්තේ බය තැති ගැනීම නැති උත්තමේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ සරණ යන්න කියන්නේ. කොච්චර පිහිටක්ද කියනවා නම්, බුදුරජාණන් වහන්සේ වදාලා බය තැති ගැනීම ආපු වෙලාවට බුදුරජාණන් වහන්සේම සිහි කරන්න කියලා. මොකද සග්දිවිඳු පවා සිහි කළා කියලා තේරුමක් නැහැ කියනවා. සග්දිවිඳු පවා බය තැති ගැනීම ඇති වෙන ස්වභාවයෙන් යුක්තයි. මොකද රාග දේශ මොහ දුරු කළා නැහැ. නමුත් තථාගතයන් වහන්සේ රාග දේශ මොහ දුරු කරලා අරඤ්ඤේ රුක්ක මූලේවා ශුඤ්ඤාගාරේව බික්කෝ අනුස්සරේත සම්බුද්ධං භයං තුම්හක නොසියා. බුදුරජාණන් වහන්සේ සිහි කරන්න ඔබට බය තැති ගැනීම එන්නේ නැතුව යනවා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ. ඒ භාග්‍යතුන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධයි කිය. බුදුගුණ සිහි කරන්න කිව්වා. බය තැති ගැනීම ඉදිරියේ. නොචේ බුද්ධං සරේයාත අත ධම්මං සරේයාත. බුදුරජාන් වහන්සේ සිහි වෙන්නේ නැත්නම් ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ සිහි කරන්න කිව්වා. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ ආදි වශයෙන්.
නෝචේ ධම්මං සරේයාත අත සංඝං සරේයාත. ධර්මයේ සිහි කරන්න බැරි නම් සංඝයා සිහි කරන්න කියනවා. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියලා. ඒවම් බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච භික්ඛවෝ භයං වා චම්බි තත්තං වා ලෝමහංසෝන නහෙස්සතිති. බුදුරජාණන් වහන්සේ සංඝයාට දුන්න ආරක්ෂාව ඒක. බුදුරජාණන් වහන්සේ සිහි කරන්න. ධර්මයේ සිහි කරන්න. සංඝ රත්නයේ සිහි කරන්න. භාග්‍යවතුන් වහන්සේගේ ස්වයම්භූත ඥානයෙන් ඉපදිලා ශ්‍රාවකයාට ආරක්ෂාව පිණිස තුනුරුවන් සිහි කිරීමයි වදාළි. නමුත් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ වෙසමුණි දිව්‍ය රාජයා ආඥාවක් විදියට ඒ වෙසමුණි දිව්‍ය රාජයාගේ දිව්‍ය ශක්තියෙන් දිව්‍ය ආඥාවෙන් ඒ ආරක්ෂා විදියක් හදලා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළා ආටානාටිය. ඒ වෙසමුණි දිව්‍ය රාජයාගේ දිව්‍ය ශක්තියෙන් කරපු ඒ දිව්‍ය ආඥාවක් නිසා ඒකින් ඒ වෙසමුණි දිව්‍ය රාජයාගේ යටතේ පාලනය වෙන සියලු දෙනා ඒ ආඥාවට යටත් නිසා භාග්‍යවතුන් වහන්සේ වෙසමුණි දිව්‍ය රාජයාගේ ඒ වචනේ අනුමත කළා බුද්ධ වචනේ. ආටානාටිය. ඉතින් ඒ නිසා තම තමන්ට තියෙන ආරක්ෂාවල් මොනවද කියලා බලා ගන්න ඕන. තුනුරුවන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන් පුදන්න ඕන. ඊළඟ මගේ ජීවිතේ භාග්‍යවතුන් වහන්සේට බාරයි කියලා. මගේ ජීවිතේ ශ්‍රී සද්ධර්මයට බාරයි. මගේ ජීවිතේ රහතන් වහන්සේලාට බාරයි. අන්න ඒ ආරක්ෂාවනේ රුවන්වැලි මහා සෑයට, අඟුලිමාල මහා සෑයට ජීවිතේ පූජා කිරීමෙන් Tamanට ආරක්ෂාව සැලසෙන්නේ එහෙම. මොකද මේ අඟුලිමාල මහරහතන් වහන්සේ මහා වණී. උන්වහන්සේ දැහැන්ගත වුණා. උන්වහන්සේගේ දැක්මට යක්ෂයන් සලිත වී ගියා. දෙවියන් පවා ආකාශයෙන් ගමන් කළේ නැහැ අඟුලිමාල මුණ දින්න වනේ. වනේ ඇත්තු කන්සොලවල නැහැ. එච්චර උන්වහන්සේගේ තේජස. හරි ලස්සන විස්තරයක් තියෙනවා. මේ දවසක් සාවස්තියේ හිටපු මිනිහෙක් කරත්තයක නැගලා දැන් ගවයෝ බැඳපු කරත්තේ දැන් යනවා වනේ මැදි. යනකොට දැන් ගවයා යනවා. කැලෑ මැදින් හිමීට යන්නේ වේගෙන් යන්නේ. එකපාරම අකුර ගැහුවා වගේ. ඒ කියන්නේ අලවංගුවක් හිටෙවුවා වගේ එකපාරම හරක් ටික ගල් ගැහුණා. ඊට පස්සේ දැන් මේ කරත්තේ යන මිනිහයාට මේක පුදුම හිතිලා මොකද්ද මේ උනේ කියලා ඒක ගල් ගැහිලා ඉන්නවා. කන්සොලවන්නේ වල්ගි හොලවන්නේ ගල් ගැහිලා. ඒ කියන්නේ ගලෙන් කරපු මූර්තියක් වගේ ගවයෝ ටික. එක දිශාවක් බලාගෙන ඉන්නවා. ඉතින් මෙයා බැලුවා මොකද්ද මේ? මෙහා ඈත දැක්කා මේ බමරෙකුගේ පැහැ ඇති පාත්‍රය අතට ගත්ත මේ මහා වනින් සිංහෙක් වගේ එළියට වඩින රහතන් වහන්සේ නමක්, තෙරුන් වහන්සේ නමක්. දන්නේ මොකද්ද මේ කියලා. මේ මිනිස්යාටත් ගල් ගැහුණා. දැන් මේ මිනිස්යාට තොලකට වේලුණා. ඊට පස්සේ උන්වහන්සේ ළඟට වඩින්න හිතුණානේ මම බහින්න ඕන කියලා හිතලා බොහෝම අමාරුවෙන් තමයි කරත්තෙන් බහැලා තියෙන්නේ. බහැලා පියවරක් දෙකක් ගිහිල්ලා ඒ රහතන් වහන්සේට හිස නමලා වැඳලා වඩින දිශාව බලාගෙන හිටියා. උන්වහන්සේ නොපෙනී ගියාට පස්සේ තමයි කරත්තෙට නැගී ඊට පස්සේ ගොන්නොත් එක්ක ඒ කරත්තය ඇදගෙන ඊට පස්සේ ගමන ගියා. එච්චරයි දැකලා තියෙන්නේ. මුළු ජීවිත කාලෙම හිතුවා කියනවා පුදුම කෙනෙන්නේ කියලා. ඔහු මිය ගියා. තව්තිසාවේ ඉපදුනේ. ඒ රහතන් වහන්සේ තමයි අඟුලිමාල මහරහතන් වහන්සේ. අදටත් හිමාලයට හිසෙන් ගැහුවත් හිමාලේ මේ කුසුණු විසුණු වෙලා යයි ඔහුගේ හිසට ඒක දැනෙන්නේ නැහැ. ඒ අඟුලිමාල මුණුදුන්ට හිස පාත් කරපු නිසා. කොහොමද රහතන් වහන්සේලාගේ ජීවිතය? ඒ කාලේ දුවන අස්පයෝ නතර වෙනවා. අඟුලිමාල මහරහතන් වහන්සේ දැක්කම යන කරත්ත නතර වෙනවා. මිනිසුන්ගේ අතපය සොලව ගන්න බැරුව යනවා. තේජසට රහතන් වහන්සේ 이르දියක් පාලා නෙමෙයි. ඒ තේජසමයි අඟුලිමාල මහරහතන් වහන්සේගේ 이르දිය. අදට වුණත් අඟුලිමාල මහසෑයට ජීවිතේ පූජා කළොත්, බාර කළොත්, ඒ ශක්තිය හිතුවොත්, ඒ ගුණ කඳ හිතුවොත්, ඒ ජීවිතේ කොහොමද සොලවන්නේ?
මුළු ජීවිතේම පුදන්න ඕන. අත්හැරලම දාන්න ඕන. මගේ ජීවිතය තුනුරන්න බාරයි කියලා. අන්න එතන ආරක්ෂාව වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝ රත්නයේ සිහි කරන්න කිව්වේ බය තැති ගැනීම එනකොට. අදටත් ඇත්තටම අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝ රත්නයේ විතරයිනේ අපිට බය තැති ගැනීම ඉදිරියේ සිහි කරන්න තියෙන්නේ. අපිට බය තැති ගැනීම ඉදිරියේ යంత్ర මන්ත්‍ර සූත්‍ර තන්ත්‍ර යාන ඒව නම් මතක් වෙන්නේ. ඒ කියන්නේ යා සරණ ගිහිල්ලා තියෙන බුදුරජාණන් වහන්සේ නෙවෙයි. ඒවා බුදුරජාණන් වහන්සේ රාගේ නැහැ, ද්වේෂේ නැහැ, මෝහේ නැහැ. බෝධිසත්ව කාලේ මෙච්චර නිර්භීතයි නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන කවර කතාවද? දසමරුම් පරදා මේ ලෝකේ විජය ලැබපු මහා වීර වූ තවත් මුනිදෙක් සිටිද්ද බුදුරජාණන් වහන්සේ හැර. ඒ භාග්‍යවතුන් වහන්සේගේ නිර්භය බවට පහදින්න. ඒ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා සම්පත්තියට පහදින්න. ඒ වාගේ ශාස්ත්‍රඥ වහන්සේ නමක් අපිට සරණයට ලැබුණා. අපිට මොනවා හිමි වුණත්, අපි දුප්පත් වුණත්, අපිට දැනුම් තේරුම් නැති වුණත්, අපිට ලොකු දෙයක් නැති වුණත් බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබීමම නම් ශ්‍රේෂ්ඨයි. කටපුරා බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්න. ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්න. සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්න. උදේ හවස තුනුරුවන් සිහි කරන්න. ඒ භාග්‍යතුන් වහන්සේ උතුම් ධාතු ස්තූප වන්දනා කරගන්න. බෝධීන් වහන්සේලා වන්දනා කරන්න. ඒ මහරහතන් වහන්සේලාගේ ධාතු ස්තූප වන්දනා කරන්න. මුළු හදවතේම තුනුරුවන්ට ජීවිතේ පුදන්න. බයක් නැතුව වාසය කරන්න. ඒ නිසා ඕන්න අද බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යය ওই විදිහට අපි කතා කළා. බියක් තැති ගැනීමක් නැතුව ගෞතම බුදු සසුනේ සදා සැනසෙල්ල ලබන්න ඔබට වාසනාව ලැබේවා. ඉතින් පින්වත්නි, අද මේ උතුම් පින්කම සිද්ධ කරගන්නේ කල්යාණ මිත්‍ර පින්වතුන් පිරිසක් එකතු වෙලා. ඉතින් සියලු පින් පළමුවෙන් දිවුරුන්ට අනුමෝදන් කරමු. දිවියෝ මේ පින් අනුමෝදන් වී මේ සියලු දෙනා ආරක්ෂා කරත්වා. ඒ වගේම මිය පරලෝකයේ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී පරලෝ සැපය සැලසේවා. ඒ වගේම රැස් කරගන්න දෙදුනව සියලු පුණ්‍ය ධර්මයන් අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ අද අපි බය බෙහෙරව සූත්‍රයනේ අපි කතා කළේ. එතකොට මේ සූත්‍ර දේශනා සිංහලෙන් පරිවර්තනය කරලා අපිට කියලා දීලා අපිට මේ තුනුරුවන් සරණ තුල අපේ හිත පිහිටවලා අපිට කොච්චරනම් කල්යාණ මිත්‍ර උපකාරයන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ සලසනවද? ඒක අපි තේරුම් ගන්න ඕනේ. පරම පූජනීය ගුරු දෙවිඳුන් නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂම ලබත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝ රත්නයේට, අනකාරිකා මෑණිවරුන්ට, පැවිදි අපේක්ෂක දූපතුන්ට මේ පින් බලයෙන් ගෞතම බුද්ධ ශාසනයේ සදා සැනසෙල්ල නිවන් සුවයම සැලසේවා. ඒ වගේ මේ දරුවන් බලාපොරොත්තු වෙනවා පින්වත් පින්නපොළ ගුරු පියාණන්ට මේ පින් අනුමෝදන් කරන්න. පින්නපොළ ගුරු පියාණන් බොහෝ දරුවන්ට යහපත මඟ පෙන්වූ ආචාර්යවරේ. ඉතින් එතුමා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ ලබත්වා මේ ගෞතම සසුනේ සදා සැනසෙල්ලටපත් වේවා. ඒ වගේම අද ධර්ම දානය සිද්ධ කරගන්න පින්වත් නිසංසලා දයාරත්න මහත්මිය, ආයේසා මාපටුන මහත්මිය, උදානී තක්ෂිලා මහත්මිය, විජිත දිසානායක මහත්මිය, වසන්ත දිසානායක මහත්මිය, තෙන්නකෝම් මහත්මිය, සංජීවනී යාපා මහත්මිය, චිරන්ත ගුණරත්න මහත්මිය, කුෂාන් මදුසංක මහත්මයා, නදීර සෙනවිරත්න මහත්මයා, සුනේත් අනුරුද්ධ මහත්මයා, නුවන්ත සේනාරත්න මහත්මයා, තිසර වැලිමැන්න මහත්මයා ඇතුළු ඒ කල්යාණ මිත්‍ර පින්වතුන් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වී බය තැති ගැනීම රහිතව තුනුරුවන් සිහි කරමින් ගෞතම සාසනයේ ගුණධර්ම පුරාගෙන ශාසනික දායාදී ලබන්න, ධර්මය අවබෝධ කරගන්න මේ දරුවන්ට වාසනාව ලැබේවා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලය සහ රක්විදු ගුවන් විදුලියේ සියලු දෙනාට සෙත් වේවා. කොරෝනා රෝගීන් සුවපත් වේවා. ලෝක වසංගතය දුරින්ම දුර වේලා මිනිසයාට සැනසෙල්ල සැලසේවා. මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ටත් කාටත් උතුම් තුනුරුවන් ගුණ සිහි කරමින් සරණේ පිහිටා බුද්ධ ශාසනය පිහිට ගන්න වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.